Hello everyone. You all are warmly welcome to Samanyapa YouTube channel. Today we are going to start a new program. ඔයාලා සියලු දෙනාම Samanyapa YouTube channel එකට ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරන්න හදන්නේ. ප්‍රධාන ක්‍රියාපදයක අත්‍යවශ්‍ය කොටස් සම්බන්ධවයි සාකච්ඡා කරන්න. මේ වැඩසටහන පුරා දින 30 එක දිගට විකාශය වෙනවා. නිතර දෙවිලේ අපි සිංහලෙන් කතා කරනකොට අවශ්‍ය කරන ක්‍රියාපද ඉංග්‍රීසියෙන් හැම දවසකම 5ක් එහි යථාර්ථ සහ නැතාර්ථ ඇත ස්වරූප 7කුත් නැත ස්වරූප 7කුත් ඔයගොල්ලන්ට ලබා දෙනවා. එහෙමනම් මේ වැඩසටහනට ඔයාලා දන්න කියන අනිත් යාළුවන්ටත් එකතු වෙන්න කියලා ආරාධනා කරන්න. එහෙමනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම පාඩමට යමු. පෙරලියක ආරම්භුම එක දිගට දින 30යි අත්‍යවශ්‍ය ක්‍රියාපද 150යි. ඇත නැත ස්වරූප 7 සමග ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ක්‍රියා ස්වරූප 2100ක් බලාපොරොත්තුෙන් සිටින්න. මතකනේ මම මෙහෙම කිව්වා කලින්. එහෙමනම් අන්න ඒ පොරොන්දු ඉටු කරන්නයි මේ සූදානම. So this is going to be the first verb that you are going to learn. මෙන්න ඔයා ඉගෙන ගන්න යන පළවෙනි ක්‍රියාපදය. යථාර්ථයේ ක්‍රියාපදය කියලා මම මෙන්න මෙතන මේ ක්‍රියා ස්වරූපවල තේරුම දල වශයෙන් මෙන්න මෙහෙමයි සිංහලෙන් එන්නේ කියලා දාලා තියෙනවා. ඒත් එක්කම දකුණු පැත්තේ කෙළවරේ නැතාර්ථයේ ක්‍රියා ස්වරූපය එහෙම නැත්නම් ක්‍රියාපදය එහි තේරුම සඳහන් කරලා තියෙනවා. මැදින් තියෙනවා ඉංග්‍රීසියෙන්ම positive verb negative verb කියලා. මෙන්න මේ ෆෝමැට් එක තමයි පුරා දින 30ක්ම අරගෙන යන්නේ. වෙනස් වෙන්නේ එකම දේ තමයි ක්‍රියාපදය. හොඳයි. දැන් බලන්න go. මේ ගැන ඔයා දන්නේ මොනවද? go කියන්නේ ප්‍රධාන තේරුම අපි ලියලා තියෙනවා. මොකද වැඩි විස්තර මේක ලියන්න ගියොත් මේ chart එක අපහැදිලි වෙනවා. ප්‍රධාන තේරුම පමණක් ඒ නිසා අපි භාවිතා කරනවා go යනවා. හොඳයි. මේක negative නැතාර්ථයට හරවන්නේ කොහොමද? don't go කියලා. ඉතින් මෙහෙම කියපුවාම මම භාගයට කියලා නවත්තන්නේ නැහැ. මතක තියාගෙන ඉන්න ඉංග්‍රීසි භාෂාවේ මේ තමයි මේ මව් ක්‍රියාව. මේකට අපි කියනවා we call it in English the base form of the verb, or it can be called as the verb stem, the original form of the verb. අපි මේකට කියනවා මේ ක්‍රියාපදයේ මුල්ම ස්වරූපය, ක්‍රියාවේ ප්‍රകൃතිය, ක්‍රියා ධාතුව කියලා. මේ මොන නමින් හැඳින්වුවත් අවසානයේ කියන්නේ මේ ක්‍රියාපදයේ මුලින්ම අපට හමුවන්නේ මෙන්න මේ ස්වරූපයෙන් කියන එකයි. පැහැදිලිද කියලාද? එහෙනම් ඉංග්‍රීසි නම් ටිකත් මම කිව්වා ඔයගොල්ලන්ට verb stem, the original form, මේ මොනෑම් ආකාරයෙන් හැඳින්වුවත් මේ තමා ක්‍රියාපදයේ මුල්ම අවස්ථාව, අපට හමු වන මුල්ම ස්වරූපය. එහෙමනම් මෙන්න රහසක් මුලින්ම පටන් ගන්නකොටම කියනවා. මොකක්ද? ඉංග්‍රීසි භාෂාවේ තිබෙනා වූ සෑම ප්‍රධාන ක්‍රියාපදයකම do නැමැති උපකාරක ක්‍රියාව සැඟවී තිබෙනවා. do නැමැති උපකාරක ක්‍රියාව මෙන්න මෙවැනි ප්‍රධාන ක්‍රියා තුල අනිවාර්යයෙන්ම සැඟවී තිබෙනවා. අන්න ඒ කියන උපකාරක ක්‍රියාවට not කියන පදේ එකතු කිරීමෙන් do not ඉතා කෙටි වෙලා don't බවට පත් වෙනවා. එහෙමනම් මේ මුල් ක්‍රියාපදය නැතාර්ථයට හැරවීමේදී අනිවාර්යයෙන්ම ඔබ භාවිතා කළ යුත්තේ don't කියන පදයයි. කෙටි යෙදුමයි. එහෙමනම් don't go අවශ්‍ය ආකාරයට ඕගොල්ලන්ට මෙතනදී do not කියලා යොදන්නත් පුළුවන්. කෙටි යෙදුම don't කියලා භාවිතා කරන්නත් පුළුවන්. ඒ අවස්ථාව අනුව ඒක තීන්දුව වෙන්නේ කෝකද වඩාත් උචිත කියලා. මේ වෙලාවේදී අපි වාක්‍ය නිර්මාණයට යන්නේ නැහැ. අපි මේ දින 30 වැඩසටහන අවසානයේදී මේ සියල්ල කොහොමද උදාහරණ සමග භාවිතා කරන්න කියලා දෙවන අධ්‍යයන විදියට අලුත්ම අලුත් වැඩසටහනක් නැවත ආරම්භ කරනවා. ඒ පොරොන්දුවත් සමගින් එහෙමනම් නැවතත් අපි පාඩමට එනවා. go කියන්නේ මුල් ක්‍රියාව. මෙවැනි ප්‍රධාන ක්‍රියා සියල්ල ඇතුලේ හැංගිලා ඉන්නවා උදව්වට කෙනෙක්. එයා උපකාරක ක්‍රියාවක්. It's a helping verb that is none other than do. ඒ වෙන කවුරුත් නෙවෙයි do කියන උපකාරක ක්‍රියාව. ඉතින් එහෙමනම් එයාගේ කෙටි යෙදුම don't වෙනවා. Don't go, don't shout. ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ තීරුවේදී අපිට හැම වෙලාවෙම ලැබෙන්නේ. මේ මුලින්ම හමු වෙන්නේ අපිට බහුවචන ක්‍රියාපදයක්. මුල්ම ස්වරූපයේ සෑම විටම බහුවචනයි. ඒ වගේම සෑම බහුවචන ක්‍රියාවක් තුළම do නැමැති උපකාරක ක්‍රියාපදයේ සැඟවී තිබෙනවා. එහෙනම් එයාට තමයි අපි not එකතු කරන්නේ. ඒ අනුව තමයි don't නිර්මාණය වෙන්නේ. අපි හිතමු ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද තියෙන්නේ ලක්ෂයයි කියලා. එහෙමනම් 99999ක් මේ කියන විදිහටමයි නිර්මාණය වෙන්නේ. නැවතත් කියනවා අපි උපකල්පනය කරොත් ක්‍රියාපද තියෙන්නේ ලක්ෂයයි කියලා ඉංග්‍රීසි භාෂාවේ. මේ ප්‍රධාන ක්‍රියාපද සියල්ලම ගත්කල 99999ක්ම මේ කියන ආකාරයට තමයි නැතාර්ථ නිර්මාණය කරගන්නේ.
අනිත් පැත්තට කියනවා නම් ඒ සියලුම ක්‍රියාපද ඇතුලේ do නැමැති උපකාරක ක්‍රියාපදය සැඟවී තිබෙනවා. එසේ නොවන එකම එක ක්‍රියාපදය වනුයේ are ආ කියන ක්‍රියාපදයේ පමණයි. ආ කියන ක්‍රියාපදයේ තුල do සැඟවිලා නැහැ. කිසිම උපකාරක ක්‍රියාවක් සැඟවිලා නැති බහුවචන ක්‍රියාපදයේ තමයි ආ කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මෙවැනි හරවත් ඔබ දන්නා කරුණු අතරේ නොදන්නා සැඟවුණු රහස් ඉගෙන ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම සමන්යාපා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඕනේ. ඒ වගේම ඔයාලා දන්න කියන යාළුවන්ටත් මේ තොරතුරු බෙදා හරින්න ඕනේ, share කරන්න ඕනේ. එහෙමනම් ඒ ආරාධනාවත් සමගින් අපි දෙවෙනි කොටසට යනවා. මොකක්ද මේ දෙවෙනි කොටසින් කියන්නේ? go කියන්නේ යනවා, don't go කියන්නේ යන්නේ නැහැ. මූලික තේරුම විතරයි මම මෙතන යොදලා තියෙන්නේ. එහෙමනම් අපි දෙවෙනි කොටස බලමු. goes යයි. එහෙනම් doesn't go කියන්නේ නොයයි. මේ දේ තේරුම් ගන්න පුළුවන්. නමුත් බලන්න මේකේ සැඟවිච්ච අර්ථය මොකක්ද කියලා. goes යනු ඒක වචන ක්‍රියාපදයක්. එහෙමනම් මේක නැතාර්ථයට හැරවීමේදී doesn't go යෙදෙනවා. මේ කොහොමද උනේ? මම නැවතත් කියනවා. ඉංග්‍රීසි භාෂාවේ අපි හැම වෙලාවෙම උපකල්පනය කරමු ක්‍රියාපද තියෙන්නේ ලක්ෂයයි කියලා. එහෙමනම් සෑම උපකාරක ක්‍රියාපදයක් තුලම does නැමැති උපකාරක ක්‍රියාව සැඟවිලා තියෙනවා. අන්න එයාට තමයි අපි not එකතු කරන්නේ doesn't බවට පත් වෙනවා. ඉන් අනතුරුව ඉංග්‍රීසි භාෂාවේ නීතියක් තියෙනවා. මෙන්න මේ කියන උපකාරක ක්‍රියාව එළියට આવොත් මේ ඊළඟට යොදන්න ඕනේ නැවතත් අදාළ ප්‍රධාන ක්‍රියාපදයේ මුල් ස්වරූපයමයි. වෙනම ස්වරූපයක් භාවිතා කරන්න කිසිසේත් බෑ. එහෙනම් doesn't go, doesn't play අන්නේ ආකාරයට තමයි යෙදෙන්නේ. පැහැදිලිද? මේක තවදුරටත් goes කියලා යෙදින්නේ නැහැ. තවදුරටත් මේ ප්‍රධාන ක්‍රියාපදයේ goes කියලා යෙදින්නේ නැහැ. එකී නීතිය අනුව උපකාරක ක්‍රියාව එළියට එනකොට මේ අදාළ මුල් ක්‍රියාවේ base form එක ක්‍රියාවේ මුල් ස්වරූපය තමයි අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනේ. එහෙමනම් මෙන්න නැවතත් රහසක් කියලා දෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන ක්‍රියාපද තියෙන්නේ ලක්ෂයක් කියලා අපි උපකල්පනය කළොත් 99998ක නැතාර්ථ නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියපු ක්‍රමයටමයි. එසේ නොවන ක්‍රියාපද දෙකයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ ප්‍රධාන ක්‍රියාවක් ලෙස ගත්තහම. ඒ තියෙන්නේ කවුද දන්නවද? is සහ am කියන ප්‍රධාන ක්‍රියාපද දෙක තමයි මෙන්න මේ කියන ක්‍රමයට අයිති නොවෙන්නේ. ඒ කියන්නේ එය නැතාර්ථයට හැරවීමේදී am not, is not බවට පත් වෙනවා. කවදාවත් doesn't am, doesn't is කියලා යෙදෙන්නේ නැත. හේතුව ඉංග්‍රීසි භාෂාවේ is සහ am කියන ප්‍රධාන ක්‍රියාපද දෙක තුල කිසිදු උපකාරක ක්‍රියාපදයක් සැඟවිලා නැහැ. අන්නේ හේතුව නිසා not කෙලින්ම ඒගොල්ලන්ටමයි එකතු වෙන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහට අවබෝධයෙන් යුතුව ඔයගොල්ලෝ කටයුතු කරන්න. ඉංග්‍රීසි කිසිසේත් අමාරු භාෂාවක් නෙවෙයි. අපි හරියට ඉගෙනගෙන නැතිකමයි ප්‍රධානම හේතුව. ඒ වගේම අපි ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගිකව නිර්මාණශීලීව වාක්‍ය නිර්මාණය කරමින්, කතා කරමින්, කියවමින්, ලියමින් පුහුණු වෙලා නැතිකමයි මේ සියල්ලටම මුල. ඉතින් ඒ මොනවා කරන්නත් ලියන්න, කියන්න, කතා කරන්න සම්බන්ධය අවබෝධ කරගන්න නම් මුලින්ම ඔබ ඉංග්‍රීසි හරියට දැනගන්න ඕනේ. හොඳින් හරියට නිවැරදිව තාර්කිකව ඔප්පු කරමින් හොඳ ඉංග්‍රීසි ඉගෙනීමට තමයි සමන්යාපා YouTube channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඕගොල්ලෝ ප්‍රයෝජන ගන්න නිසා තමයි මම මෙවැනි වැඩසටහන් තවදුරටත් ඉදිරියට අරගෙන යන්නේ. එහෙමනම් බලමු අපි තුන්වෙනි අවස්ථාව ක්‍රියාවකට ing එකතු කිරීම. ඉංග්‍රීසි භාෂාවේ සෑම විටම ing එකතු කළ යුත්තේ අදාළ ක්‍රියාවේ මුල්ම ස්වරූපයට පමණයි. එහෙනම් මේ අනුව go කියන ක්‍රියාපදයට තමයි ing අපි එකතු කරන්නේ. එතකොට තේරුම යමින්. මෙතනදී ඕගොල්ලෝ කියන්නේ යන්න එපා යමින් ඉන්නවා කියලා. මොකද ඒකට මම එකඟ වෙන්නේ නැහැ. හේතුව දැන් යමින් ඉන්නවා කිව්වොත් ඕගොල්ලන්ට මේකට යොදන්න විවිධ උපකාරක ක්‍රියාපද සිද්ධ වෙනවා. උදාහරණයක් is going, am going, are going. එහෙනම් is am යන උපකාරක ක්‍රියාපද මේ වෙලාවේ මුලින් යෙදුවොත් එහෙම මේ ප්‍රධාන ක්‍රියාපදයට ඒ කියන්නේ is going එක්ක am going එහෙම නැත්නම් are going කිව්වනම් අන්න යමින් ඉන්නවා කියන අර්ථය එනවා. දැන් හිතන්න බැරි වෙලාවත් was were යෙදුවොත් මොකද වෙන්නේ? යමින් හිටියා වෙනවා. will be යෙදුවොත් යමින් ඉඳීවි කියන අර්ථය එනවා. එහෙමනම් මම මේක කොහොමද වාක්‍ය තුල නිර්මාණය කරන්න කියලා මම කිව්වනේ දින 30කට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරනවා. නමුත් දැනට පොරොන්දුවක් දෙනවා හොඳින් මතක තියාගෙන ඉන්න. මෙතනදී ඕගොල්ලෝ භාවිතා කරන්න එපා යමින් ඉන්නවා කියන කොටස පාඩම් කරන්න යන්න එපා. ඔයා දැනට වඩාත් උචිත යමින් කියන තේරුම විතරක් පාඩම් කර ගැනීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේවා අර්ථාන්විත වාක්‍ය තුල කොහොමද භාවිතා කරන්න කියලා පැහැදිලිවම දින 30කට පස්සේ දෙවන අධීරයේදී මේ පාඩමේ දෙවනි අධීරයේදී
අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන්ට කියලා දෙනවා. ing භාවිතා කරන අවස්ථා මොනවද? වාක්‍ය රටා මොනවද? ඒ සම්පූර්ණ විස්තරයක් මම කරනවා. මේ ing විතරක් නෙමෙයි මම උගන්වන මේ කොටස් 7ම යථාර්ථයෙන් සහ නැතාර්ථයෙන් කොහොමද අර්ථාන්විත වාක්‍ය තුල භාවිතා කරන්න කියලා ඕගොල්ලන්ට කියලා දෙනවා. හොඳයි. එහෙමනම් going වැනි ප්‍රධාන ක්‍රියාපදයකට ing එකතු කළාට පස්සේ මෙන්න මේ වාගේ නිර්මාණය වෙන going වැනි පදයක් නැතාර්ථයට හැරවීමේදී not පමණයි එකතු කරන්න හේතුව මේකී ක්‍රියාපදයක් තුල උපකාරක ක්‍රියාපද සැඟවිලා නැහැ කිසිසේත්ම. සියලුම ප්‍රධාන ක්‍රියාපදවලට ing එකතු කළාට පස්සේ එය නැතාර්ථයට හැරවෙන්නේ not කියන පදය මුලින් යෙදීමෙන්. එහෙනම් තේරුම නොයමින් කියන අර්ථය එනවා. අතීත කාලය went මේක අපේ නිර්මාණයක් නෙවෙයි. මේ ඉංග්‍රීසි භාෂාවේ අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන කොටස. එහෙමනම් went කියන්නේ ගියා. සෑම අතීත කාල ක්‍රියාපදයක්ම නැතාර්ථයට හැරවීමේදී didn't භාවිතා කරනවා. didn't භාවිතා කරනවා. එහෙම වෙන්න හේතුව තමයි මේ සෑම අතීත ක්‍රියාපදයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ did කියන උපකාරක ක්‍රියාවයි ඒ අදාළ ක්‍රියාපදයේ මුල්ම ස්වරූපයයි. එහෙනම් did go සමානයි went එකට. සෑම අතීත ක්‍රියාපදයක් තුලම did නැමැති උපකාරක ක්‍රියාපදය සැඟවිලා තියෙනවා. අන්නේ did කියන උපකාරක ක්‍රියාව එළියට අරගෙන not එකතු කරපුවාම didn't බවට පත් වෙනවා. එහෙමනම් මතකනේ ඊළඟට ඇති වෙන නීතිය සැඟවී සිටින උපකාරක ක්‍රියාව එළියට ගත්තහම එහා පැත්තේ තියෙන ප්‍රධාන ක්‍රියාපදේ මුල් ස්වරූපය තමයි අනිවාර්යයෙන්ම ලියන්නට ඕනේ. දැන් බලන්න උඩ නැවතත් ගිහිල්ලා මේ බලන්න don't go, doesn't go, didn't go. දැන් කවුද වෙනස් වෙලා තියෙන්නේ? go කියන පදේද? නෑ. don't, doesn't, didn't කියන පද ටිකයි වෙනස් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ වෙලාවේ ඉංග්‍රීසි භාෂාවේ විශේෂ රහසකුත් තවත් කියලා දෙන්න තියෙනවා. ඒ තමයි do, does, did කියන ක්‍රියාපද මේවා උපකාරක ක්‍රියාපද සීස් ගත්කල මේවා සෑම විටම ප්‍රධාන ක්‍රියාපදයක් තුල සැඟවිලා ඉන්නේ. නැවතත් බලමු. go වැනි ප්‍රධාන බහුවචන ක්‍රියාපදයක් තුල do සැඟවිලා ඉන්නවා. goes වැනි ඒකවචන ක්‍රියාපද තුල does සැඟවිලා ඉන්නවා. went වැනි අතීත කාලයට අයිති ප්‍රධාන ක්‍රියාපදයක් තුල did සැඟවිලා ඉන්නවා. එහෙනම් මේගොල්ලෝ සැඟවිලා අවශ්‍ය මොහොතේදී එළියට ඇවිල්ලා උදව් කරන නිසා මේගොල්ලන්ට කියනවා hidden auxiliary verbs කියලා. hidden auxiliaries කියලා කියන්නේ මේගොල්ලන්ට සැඟවුණු උපකාරක ක්‍රියාපද. සිංහල භාෂාවෙන් කිව්වොත් සැඟවුණු උපකාරක ක්‍රියාපද. ඉතින් මෙන්න මෙතනදිත් ඕගොල්ලන්ට විශේෂ රහසක් කියලා දෙන්න ඕනේ. මේ රහස් සියල්ල දැනගන්න හම් වෙන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ සමන්යාපා YouTube channel එකත් එක්ක රැඳී ඉන්න නිසාම කියලා ඕගොල්ලන්ටම වැටහෙවි. මේ බලන්න ඉංග්‍රීසි භාෂාවේ අපි උපකල්පනය කළොත් ක්‍රියාපද තියෙන ලක්ෂයයි කියලා මම මේ කියන කතාව. මොකද්ද? සෑම අතීත ක්‍රියාපදයක් තුලම did නැමැති උපකාරක ක්‍රියාපදයේ සැඟවී ඇත කියන නියතය ප්‍රධාන ක්‍රියාපද 99998කට මේ කියමන තමයි අදාළ වෙන්නේ. එසේ නොවන අවස්ථාවක් දෙකයි තියෙන්නේ. එසේ නොවන ක්‍රියාපද දෙකයි තියෙන්නේ. ඒ තමයි was සහ were කියන ක්‍රියාපද දෙක. was සහ were කියන ක්‍රියාපද දෙක තුල did සැඟවිලා නැහැ. ඒවා අතීතයට අයිති ප්‍රධාන ක්‍රියාපදසේ භාවිතා කළත් ඒවා තුල did සැඟවිලා නැහැ. ඒ නිසා ඒවා අතීතයට හැරවීමේදී was not wasn't වෙනවා, were not weren't බවට පත් වෙනවා. එහෙමනම් අපි යනවා ඊළඟ පස්වෙනි අවස්ථාවට gone කියන අවස්ථාව. මේක අපි නිර්මාණය කරගන්නා එකක් නෙවෙයි. මේකත් භාෂාවේ දී තිබෙන දේ අපි පාඩම් කරගන්නට අවශ්‍යයි. gone කියන්නේ යන ලද. මෙවැනි ක්‍රියාපද තුලත් කිසිසේත් කිසිම උපකාරක ක්‍රියාවක් සැඟවිලා නැහැ. ඒ නිසා එවැනි ක්‍රියාපදයක් නැතාර්ථයට හැරවීමේදී not ඉදිරියෙන් භාවිතා කරනවා. ඒ අනුව යන ලද gone, නොයන ලද not gone බවට පත් වෙනවා. සිංහල පරිවර්තනය කිරීමේදී මම පුළුවන් තරම් උත්සාහ කරනවා ප්‍රධාන අර්ථය විතරක් මෙතන ලියන්න. මේවයි ඇදල්ලන්න බලාගෙන ඉන්න එපා. හැම වෙලාවම උත්සාහ කරන්නට ඕනේ මෙහි මූලික හරය තේරුම් ගන්න අපිට වැටහෙන සරල භාෂාවෙන්. හොඳයි. අපි යනවා 6 වෙනි අවස්ථාවට will go. මෙතනදී කරලා තියෙන්නේ will නැමැති උපකාරක ක්‍රියාව අදාළ ප්‍රධාන ක්‍රියාව ඉදිරියෙන් ලියන එක. will go. එහෙනම් මොකද කරලා තියෙන්නේ? will නැමැති උපකාරක ක්‍රියාව අදාළ ප්‍රධාන ක්‍රියාව ඉදිරියෙන් අපි ලියනවා. එහෙමනම් එතකොට අනාගත කාලේ නිර්මාණය වෙනවා will go means යාවි. එහෙමනම් ඒ නැතාර්ථයට හැරවීමේදී අපි උපකාරක ක්‍රියා හොයන්නේ දෙයක් නෑ, පේන්නම ඉන්නවා. නැතාර්ථයට හැරවීමේදී want බවට පත් වෙනවා. එහෙමනම් will not, want, go බවට පත් වෙනවා. will go,
won't go බවට පත් වෙනවා. එහෙනම් නොයාවි කියන අර්ථය එනවා. will not, shall not, is not, do not, does not වැනි උපකාරක ක්‍රියාපද ඇතුළත් කරලා කෙටි යෙදුම් 55ක් ඇතුළත් කරලා මම වීඩියෝවත් සකස් කරලා තියෙනවා. මගේ channel එකට ගියොත් අන්න ඒක බලන්න පුළුවන්. එහෙමනම් කෙටි යෙදුම් අවශ්‍ය නම් කෙනෙකුට අනිවාර්යයෙන්ම ඔයාලා ඒ වීඩියෝ එක නරඹන්නම ඕනි. මෙන්න 7 වෙනි ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන අවස්ථාව to go. මුල්ම ක්‍රියාවට to නිපාත පදය අපි භාවිතා කරනවා. to go යන්නට. එහෙමනම් මෙවැනි දෙයක් අස්සේ අපි to එකතු කළාට පස්සේ මේ ක්‍රියාපදයේ තුල තවදුරටත් කවුරුත් සැඟවිලා නැහැ. ඒ නිසා එසේ යොදන්නටත් බෑ. මේ අතරට වෙන කවුරුත් අපි යොදන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවේදී. ඒ නිසා මේ නැතාර්ථයට හැරවීමේදී අපි භාවිතා කළ යුත්තේ අනිවාර්යයෙන්ම not කියන පදය මේ අදාළ ෆ්‍රේස් එකට ඉස්සරහින් මේ infinitive to infinitive verb එකක් කියලා කියනවා. අපි මේ නම් ගම් අමතක කරලා දාමු. to go කියන එක නැතාර්ථයට හැරවීමේදී අපි කරන්නේ not to go ලෙස ලියනවා. ඒකේ තේරුම එතකොට නොයන්නට. එහෙමනම් නැවත වතාවක් මුල ඉඳන් බලාගෙන go, don't go, goes, doesn't go, going, not going, went, didn't go, gone, not gone, will go, won't go, to go, not to go. You better read with me. Are you ready? Okay, get ready. Go, don't go, goes, doesn't go, going, not going, went, didn't go, gone, not gone, will go, won't go, to go, not to go. අන්න ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න. right? එහෙමනම් අපි බලමු අපි දෙවෙනි ක්‍රියාපදයේ මොකක්ද කියලා. අපි දෙවෙනි ක්‍රියාපදයේ come එනවා. එහෙමනම් කොහොමද නෙගටිව් උනේ කියලා අය මම කියන්න යන්නේ නැහැ. එහෙමනම් නියතය මම කලින්ම රහස ඔයගොල්ලන්ට කිව්වා. මතකනේ do සැඟවිලා තියෙනවා. එහෙමනම් come don't come බවට පත් වෙනවා. සිංහල තීරුම එහා පැත්තේ තියෙනවා. comes doesn't come, coming not coming, came didn't come, come not come, will come won't come, to come not to come. I'll repeat it again for you. Come don't come, comes doesn't come, coming not coming, came didn't come, come not come, will come won't come, to come not to come. එහෙමනම් මේ සියලුම ක්‍රියා ස්වරූපයන් මතකනේ මගේ පොරොන්දුව දින 30කට පසුව අනිවාර්යයෙන්ම දෙවන අදියර ලෙස මේ සියල්ල කෙසේද වාක්‍ය තුල ඉංග්‍රීසි වාක්‍ය තුල භාවිතා කරන්න කියලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ සියල්ල තීන්දුව වෙන්නේ ඕගොල්ලෝ මේ වැඩසටහනට දක්වන ප්‍රතිචාර මතයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. යහළුවා අතරේ ෂෙයා කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ඔබ තාමත් මගේ channel එක නරඹන්නේ subscribe කරලා නෙමෙයි නම් කරුණා කරලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එක දාපු ගමන් ඔයාට notification එකක් ලැබෙනවා. එහෙමනම් ඒ ආරාධනාවත් එක්ක මෙන්න කියලා දෙන්න යන ඊළඟ රහස. එහෙමනම් මතක තියාගන්න පොදු නියතයක් තියෙනවා මෙසේ නිර්මාණය වෙන ක්‍රියාපද සියල්ලටම. මේ බලන්න පළවෙනි එක come. ඊළඟට බලන්න මේ හතරවෙනි අවස්ථාව came. පස්වෙනි අවස්ථාව බලන්න come. මෙන්න මේ කියන ස්වරූපයන් ඉංග්‍රීසි භාෂාවේ දැන් මම මොන verb එක මේ come වෙනුවට වෙන මොකක් යෙදුවත් පළවෙනි තීරුවයි, හතරවෙනි තීරුවයි, පස්වෙනි තීරුවයි. නැවතත් පළවෙනි තීරුවයි, හතරවෙනි තීරුවයි, පස්වෙනි තීරුවයි අපි අත ගහලා නිර්මාණය කරන දේවල් නෙවෙයි. මේ තමයි ක්‍රියාපදයක ප්‍රධාන අවස්ථා තුන. These are the three main parts of a verb. They are called present tense, past tense, past participle. Once again, present tense, past tense, past participle. මතකනේ පාසල් යන අවධියේ ඉඳන් අපි ඉගෙන ගත්ත ලැයිස්තුව come came come, run ran run, go went gone. අන්න ඒ අවස්ථා තුන තමයි මේ හැම වෙලාවම මේ තියෙන්නේ. එහෙමනම් ඒ අවස්ථා තුනට අපිට අතපවන්නට බෑ. හැබැයි ඒ අවස්ථා තුන පමණක් දැනගෙන ඉංග්‍රීසි භාෂාව මනාව ඉගෙන ගන්න බෑ. මනාව ඉගෙන ගත්තේ නැහැ කියන්නේ එයා හොඳින් ලියන්නෙත් නැහැ, ශ්‍රවණය කර අවබෝධ කරගන්නෙත් නැහැ, කිසිසේත් හරියට කතා කරන්නෙත් නැහැ. ඒ නිසා තමයි ඉදිරි අත්‍යවශ්‍ය ප්‍රධාන ස්වරූපයන් ටිකක් දැනගන්නට ඕනේ. ඒ සඳහා මම present participle ing form එක භාවිතා කරලා තියෙනවා. ඊළඟට දෙවනුව මම එකතු කරලා තියෙනවා ඒ අදාළ ක්‍රියාපදයේ ඒකවචන ස්වරූප
ස්වරූපයේ ඇත සහ නැතාර්ථයෙන් ඒ වගේම ඒකට ing එකතු කරලා ඒක නැතාර්ථයට හරවන්නේ කොහොමද කියලා දාලා තියෙනවා. ඒ වගේම මේ අදාළ ක්‍රියාව අනාගතයට හරවන්නේ කොහොමද? ඒ වගේම එය නැතාර්ථයෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා තියෙනවා. ඊළඟට අවසානයේදී වාක්‍ය දීර්ඝ කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන කොටස වන to සමග ඒ අදාළ ක්‍රියාවත් ඒ නැතාර්ථයට හරවන ආකාරයක් දාලා තියෙනවා. හොඳින් මතක තියාගෙන ඉන්න. මම උගන්වනදී ඔයාලට ඔප්පු කරලා පෙන්නන කෙනෙක්. එහෙමනම් මතක තියාගෙන ඉන්න මේ මුල් අවස්ථා 6. මේ මුල් අවස්ථා 6. ඒ කියන්නේ come, comes, coming, came, come, will come. වැනි අවස්ථා 6ක් පාඩම් නැති කෙනෙකුට ටෙන්සස් පාඩම 100% ආවරණය කරගත නොහැක. මම ඒක ඔප්පු කරලා පෙන්නනවා. නැවතත් මම කියන්නේ මේ මූලික පාඩම් මාලාව දින 30ක් පුරා යනවා. දෙවන අදියරේදී මම නැවතත් ඒක ඔප්පු කරලා පෙන්නනවා. එක අවස්ථාවකදී මම මේක පෙන්නලා තියෙනවා මගේ ටෙන්සස් පාඩමේදී. ඔයාලට තාමත් මේ වීඩියෝස් බලන්න බැරි වුණා නම් ඔයාට මේක මම මේ කියන දේ අලුත් දෙයක්. ඒ නිසා නැවතත් මම ඒක අනිවාර්යයෙන් කරලා පෙන්නනවා මේ දින 30 අවසානයේ දෙවන අදියරේදී අවශ්‍ය තැනදී සුදුසුම මොහොතේදී ඒක පෙන්නනවා. එතකොට මේ 7 වෙනි කොටස අවශ්‍ය වෙන්නේ අපිට වාක්‍යයක් දීර්ඝ කර ගැනීම සඳහා. එහෙමනම් ඒ දේවලුත් මතක තියාගෙන ඉන්න. අපි යනවා 3 වෙනි ක්‍රියාපදේ මොකද්ද කියලා බලන්න. eat කනවා don't eat කන්නේ නැහැ. eats doesn't eat බවට පත් වෙනවා. eating not eating ate didn't eat eaten. හොඳින් මතක තියාගන්න මේක eating මෙතන තියෙන්නේ eaten යන්න හල්ට යන්න හල් නයන්න. ඒ විදිහට පාඩම් කරගන්න. eaten not eaten will eat won't eat to eat not to eat. අමුතුවෙන් මේක විස්තර කරන්න දෙයක් නැහැ. ඔයාලා දැන් කරන්න ඕනි මේ ක්‍රියාපදේ ඇත ස්වරූප 7යි නැත ස්වරූප 7යි මතක තියා ගැනීම තමයි වඩාත්ම උචිත වෙන්නේ. එහෙනම් අපි යනවා 4 වෙනි verb එක මොකක්ද කියලා බලන්න. drink don't drink drinks doesn't drink drinking not drinking drank didn't drink drunk not drunk will drink won't drink to drink not to drink. Okay, I shall repeat you once again. Drink, don't drink, drinks, doesn't drink, drinking, not drinking, drank, didn't drink, drunk, not drunk, will drink, won't drink, to drink, not to drink. This is going to be the last verb for the day. Work, වැඩ කරනවා. Right. Work, don't work, works, doesn't work, working, not working, worked, didn't work, worked, not worked, will work, won't work, to work, not to work. You better say with me. Are you ready? Right, here we go. Work, don't work, works, doesn't work, working, not working, worked, didn't work, worked, not worked, will work, won't work, to work, not to work. කිසිම වෙලාවක to work, to go, to play කියන උච්චාරණය භාවිතා කරන්නට එපා. to කියන එක ඉතා කෙටියෙන් කියලා ඉක්මනින්ම ඊළඟ පදය කියන්න පුරුදු වෙන්න. to work, not to work. පැහැදිලිද? මේක පොදු නියතියක්. ඒ විදිහට නිරතුරුවම භාවිතා කරන්න. එහෙමනම් ඔන්න දැන් අද දවසේ දෙන ක්‍රියාපද 5 අවසానයි. ඉතින් ඊළඟ දවසේ 5 මම බලන්නම් කියලා අපි නිකන් ඔහේ හිටියට හරියන්නේ නැහැ. දැන් නිකමට හිතලා බලන්න අපි ඇත්තටම ක්‍රියාපද 5ක් කතා කළාට ක්‍රියාපද 5ක් අපි කතා කළාට අපි බලාගෙන යමු මොනවද කියලා මතක් වෙන්න. මුලින්ම කතා කළේ go කියන ක්‍රියාපද. The second one is come. And the third is eat. The fourth one is drink. And the last one for the day is work. දැන් පැහැදිලිද? එහෙමනම් මේ ක්‍රියාපද 5යි. නමුත් කල්පනා කරන්න ඇත අර්ථයේ ස්වරූප මම කීයක් කිව්වද? 7ක් කිව්වා. එහෙමනම් දැන් කීයද? මෙතන ස්වරූප 7යි. එතකොට ක්‍රියාපද 5ක් ඉගෙන ගත්තා. 5 වරක් 7 කීයද? 35යි. ඒ 35ම නැත අර්ථේනුත් තියෙනවා නේද? එහෙමනම් දැන් කීයද? 70යි. සරලයි වගේ වුණාට මේ 70ම දිනකට පාඩම් කරන්න ඕනේ. මෙන්න ඔයාට දෙන ටාගට් එක. ඔයා අනිවාර්යයෙන්ම මේ ස්වරූප 70 පාඩම් දියන්න ඕනේ. හැබැයි මේක අමාරු රාජකාරියක් නෙවෙයි. හේතුව මම නියතයන් ටික කියලා අවසానයි.
සැඟවුණු නියතයන් සියල්ල කිව්වා. මම යලි එක වතාවක් කියලා දෙනවා නැවතත්. හොඳින් බලන්න. මේ කතාව පොදු නියතයක්. මෙන්න අවසාන වතාවට ඒ සියල්ල නැවත එක වටයක් කියලා දෙනවා. ඉංග්‍රීසි භාෂාවේ සෑම ක්‍රියාපදයකම උප්පත්ති අවස්ථාව අපි ඒකට කියනවා මුල් ස්වභාවය, ප්‍රകൃතිය, ක්‍රියා ධාතුව කියලා. අපි ඉංග්‍රීසියෙන් we call it in English the verb stem, the base form or the original form of the verb. ඒ සෑම ක්‍රියාපදයක් තුළම සැඟවිලා තියෙනවා do නැමැති උපකාරක ක්‍රියාව. එසේ නොවන්නේ එකම එක ක්‍රියාපදයකට පමණයි. එසේ නොවන එකම එක ක්‍රියාපදයේ ආ කියන ක්‍රියාපදය පමණමයි. දෙවනුව අපි සඳහන් කරලා තියෙන්නේ ඒක වචන ක්‍රියාපද සම්බන්ධව. ඉංග්‍රීසි භාෂාවේ සියලුම ඒක වචන ක්‍රියාපද තුළ does සැඟවී ඇත. එසේ නොවන ක්‍රියාපද දෙකක් ඇත. කවුද? is සහ am. ඒගොල්ලෝ අස්සේ does සැඟවී නොමැත. තුන්වෙනිව කතා කළා ක්‍රියාවකට ing එකතු කිරීමේදී අනිවාර්යයෙන්ම එකතු කළ යුත්තේ ඒ අදාළ ක්‍රියාවේ බේස් ෆෝම් එකේ කියන්නේ මුල්ම ස්වරූපයටයි මේ මුලින්ම දක්වලා තියෙන ක්‍රියාපදයටයි. එය නැතර්ථයට හැරවීමේදී අනිවාර්යයෙන්ම අපි කළ යුත්තේ not පමණක් මුලින් යෙදීමයි. ඊළඟට අපිට තියෙනවා ක්‍රියාපදයේ අතීත කාලයේ සෑම අතීත කාල ක්‍රියාපදයක් තුලම did නැමැති උපකාරක ක්‍රියාව සැඟවී තිබේ. එසේ නොවන ක්‍රියාපද දෙකයි තියෙන්නේ was සහ were කියන ක්‍රියාපද දෙක. ඊළඟ අවස්ථාව worked. මෙවැනි ක්‍රියාපදයක් තුල මේකට කියනවා past participle of the verb කියලා. මම වැඩියෙන්ම කැමති නෑ මේ මොහොතේදී ව්‍යාකරණානුකූල නම් භාවිතා කරන්න. මොකද වාක්‍ය නිර්මාණයේදී අපි දෙවන අධීරයේදී එවැනි දේවල් ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. එසේම කළ යුතුම වෙනවා. That must be discussed in the second part of this program. එහෙමනම් දැනට මතක තියාගෙන ඉන්න worked එවැනි දේකුත් නැතාර්ථයට හැරවීමේදී අපි කරන්නේ not යොදනවා පමණයි. ඒ වගේම අනාගත කාලයේ හැරවීම සඳහා ක්‍රියාපදයක් ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන වචනේ තමයි will. ඒක නැතාර්ථයට හැරවීමේදී will එකටයි අපි එකතු කරන්නේ. want බවට පත් වෙනවා. මොකද උපකාරක ක්‍රියාවට තමයි අපි not ඉංග්‍රීසි භාෂාවේ සෑම විටම එකතු කරන්නේ. කිසිම වෙලාවක ප්‍රධාන ක්‍රියාවට අපි එකතු කරන්න යන්නේ නැහැ. ඒ වගේම වාක්‍ය දීර්ඝ කර ගැනීම සඳහා to නිපාත පදය අපි භාවිතා කරනවා මේ ක්‍රියාපද ඉදිරියෙන් to work. ඒක නැතාර්ථයට හැරවීමේදී not to work කියලායි අනිවාර්යෙන් භාවිතා කළ යුත්තේ. මෙතන work කියන පදේ වෙනස් වෙනවා. not to go, not to play, not to dance like that. ඔන්න ඔය විදිහට. පැහැදිලි? හොඳයි. දැන් බලන්නකෝ තවත් එක රහසක් යන්න කලින් කියලා දෙනවා. මේ අදාළ උපකාරක ක්‍රියාව එළියට ආවට පස්සේ මොකද වෙන්නේ? ඔව් ප්‍රධාන ක්‍රියාපදයේ මුල්ම ස්වරූපයෙන් තියෙන්න ඕනේ. මම මේක සරලව කියනවා නම් උපකාරක ක්‍රියාව යනු සේවකයා නම් මේ පැත්තේ ඉන්නේ boss. ලොක්කා. පැහැදිලි? සේවකයා එළියට එන විට බොස්ගේ වෙස් ගැලවේ. මෙන්න එවැනි අවස්ථාවක්. මේ බලන්න. දෙවෙනි අධීරයේදී මොකද වෙලා තියෙන්නේ? works කියන ක්‍රියාපදේ නැතාර්ථයට හැරවෙනකොට ඔන්න උදව්වට ඉන්න මිනිස්සු එළියට එනවා. කවුද ඉන්නේ? does එනවා. does ආපු ගමන් එයාට not එකතු කරනවා. එකතු කළත් නැතත් සිද්ධ වෙන දේ බලා ගන්න. ඔන්න එහා පැත්තේ ඉන්න බොස්ගේ වෙස් ගැලවිලා. එයා හිටපු තත්වයට ගිහිල්ලා. work වෙලා. ඒ වගේම සිද්ධියක් වෙනවා මේ බලන්න past tense එකේදී අතීත කාලයට අයිති ක්‍රියාපදයේ තුලත් මොකද වෙලා තියෙන්නේ? worked කියන ක්‍රියාපදය එහි සැඟවී තියෙන්නේ did කියන උපකාරක ක්‍රියාව. එයා එළියට එනවා. එයා එළියට ආපුහම මොකද වෙන්නේ? බොස්ගේ වෙස් ගැලවිලා මුල්ම ස්වරූපයෙන් තියෙනවා. මේ මොන ආකාරයෙන් හෝ පාඩම් කරගන්න. මෙන්න අපි යනවා ඊළඟ 6 වෙනි අවස්ථාව. will නැමැති උපකාරක ක්‍රියාවත් එක්ක යෙදුනාමත් වෙලා තියෙන එකම දෙයයි. උපකාරක ක්‍රියාව මුලට යෙදෙන විට සෑම විටම බොස්ගේ වෙස් ගැලවී තිබේ. පැහැදිලි? එවනම් ඊළඟට to කියන පදයේ ඉදලා තියෙන්නේ හැම වෙලාවම ක්‍රියාවේ මුල් ස්වරූපයත් එක්කමයි. ඒක වෙනස්කම් වලට භාජනය විය හැකි වාක්‍ය රටාව අනුව. නමුත් මෙතනදී මතක තියාගෙන ඉන්න නියත වශයෙන්ම තියෙන්නේ ක්‍රියාවේ මුල් ස්වරූපයමයි to සමග යෙදිලා. එහෙමනම් ඒ අවස්ථාවෙත් පේනවා බොස් ඉන්න ඕනේ වෙස් ගලවගෙන සාමාන්‍ය ස්වරූපයෙන් තමයි ඉන්න ඕනේ. මේ මොනියම් ආකාරයෙන් හෝ මේ ක්‍රියාපද පාඩම් කරගන්න මට අවශ්‍ය කරන්නේ I want you to learn all these things very well. So my dear friends, thank you very much for being with me. I am coming again tomorrow too. Till then, have a good day. Goodbye.